මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කැකිරාව සහ නොරගල්ලේ පදිංචි දූදරු පිරිසක් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 1997 වර්ෂයේ ජනවාරි මාස 14 වන දින පරලෝ සැපත් වූ JAG ලොකුමැණිකේ මහත්මියටත් 1993 වර්ෂයේ ඔක්තෝබර් මාස 23 වන දින පරලෝ සැපත් EL නිකුලස් අප්පුහාමි මහතාටත් පරලෝ සැපත් සොයුරියන් දෙදෙනා සහ සියලුම මියගිය ඥාතීන්ටත් අනුමෝදන් වේවා. භව ගමන සැපවත් වී ඉක්මන් භවයකදී නිර්වාණ මාර්ගය පූර්ණය පිණිස මේ කුසලය හේතු වේවා. ඉහළ හකමුවේ පදිංචිව සිට පරලෝ සැපත් වන්නට යෙදුණු ධනවර්ධන බණ්ඩාර මහතා සහ එම මහත්මියටත් එම පවුලේ මියගිය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නොරගල්ල පරම මණ්ඩනාරාම විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ ගෞරවනීය පූජ්‍ය සාරානන්ද නාහිමිපාණන් වහන්සේටත් පූජ්‍ය ගුරුල්ලවල වජිරවංශන් මහා නාහිමිපාණන් වහන්සේටත් පූජ්‍ය නොරගල්ලේ විනීත මහා නාහිමිපාණන් වහන්සේටත් මේ ධර්ම දානමය උතුම් කුසලය අනුමෝදන්ව භව ගමන සැපවත් වේවා. මේ ගෞතම බුදුසසුනේදීම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලානිශංසය මහෝපකාරී වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. මේ උතුම් ධර්ම දානය පිණිස දායකත්වයේ දරූ සෑම දෙනාටත් එම පවුල්වල සියලුම දෙනාටත් ලෝකවාසී සියලුම දෙනාටත් මේ උතුම් පුණ්‍ය කුසලය අත්පත්ව නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. සෑම සියලු දෙනාටම ඉක්මන් භවයකදීම සියලු සාංසාරික දුක්ඛයන්ගෙන් අත මිදී උතුම් නිර්වාණ මාර්ගයේ පූර්ණය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චත්තාරෝ මේ භික්ඛවේ කාලා සම්මා භාව්‍යමානා සම්මානුපරිවත්තියමානා අනුපුබ්බේන ආසවානං කයං පාපෙන්ති තී. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහ කරගත්යව දරුවා වූ සහ මේ මොහොතේ අපට සවන් දෙන්නා වූ සදහැබර පින්නතුනි, අනුග්‍රහක බවතුන් මෙන්න මෙහෙම මාතෘකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. සෝවාන් වීමට ගිහියන්ගේ කාර්යභාරය සහ ඒ සඳහා පෘථග්ජන අප කළ යුතු දේ මොනවාද? ඔබ පසුගිය දිනක අප විසින් මේ මාලිකාවට ඉදිරිපත් කළ නාග සූත්‍රය සවන් දුන්නා නම් කරන්න ඕන කාරණා ටික එකේ තිබුණා. අපි අද වෙනත් පාරකින් හොයාගනිමු. ඒක තිබෙනවා රජ්ජුරුවන්ගේ ඇතා පළමුව අසනවා, දෙවෙනුව නසනවා, තුන්වෙනුව ඉවසනවා, හතරවෙනුව යනවා කියලා. කන් දෙක යොමු කරලා කරන්න ඕනේ දොකරනදී ඉස්සරලා අහනවලු. සටනක් සම්බන්ධයෙන් යතා තියානින්නේ. අනතුරුව ඒ අනුව නසන්න ඕන දේවල් නසනවලු. ඉවසන්න ඕන දේවල් ඉවසනවලු. යන්න ඕන තැනට යනවලු. ඒකෙත් මේ කතාව තිබුණා. නමුත් මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයයි මේ ද්විතීය කාල සූත්‍රයයි 2013 සමග 3 සිට මා සමග මාධ්‍යවල ඉන්නා වූ අය නැත්නම් අප සමග ඉන්න අයට මේක ජනප්‍රිය සූත්‍රයක්. මෙතනදී අපි භාවිතා කළේ නැහැ. ඔබට අපහුරු නම් මේක පැය දෙකක් විතර කාලයක් ධර්ම දේශනා කරමින් අපි ඉතා පැහැදිලිව කරුණු ඉදිරිපත් කළා. විතරක් නෙමෙයි ඒවා තිබෙන විවේචනත් ඉදිරිපත් කළා. නමුත් අද අපට පැයයි තිබෙන්නේ. පැයට අපි අවශ්‍ය තැනට යන්න බලමු. මේක මේ ගිහියන් සහ
පෘථග්ජනය කියන වචනේ පොඩ්ඩක් වෙනස් කරගන්න. ගිහියන් හෝ පැවිද්දන්, හොරුන් හෝ තක්කඩියන්, මිනිමරුවන් ඕන කෙනෙක්. නම් පෘථග්ජන නම් තමයි. මොකද මේ අංගුලිමාල කියන්නේ සිල් රැක කෙනෙක් නෙවෙයිනේ. හොරු 500 කියන්නේ සිල් රැක කෙනෙක් නෙවෙයිනේ. තඹට දාටික චෝරයා කියන්නේ චෝරයා කියන සිල් රැක කෙනෙක් නෙවෙයිනේ. එතකොට සුනීත සෝපාකලා කියන්නේ සිල් රැක්ක අය නෙවෙයිනේ. ඉගෙන ගත්ත අයත් නෙවෙයිනේ. අනෙහිම මේ හිරු එළිය වැටෙනකොට මෝරාපු මාළු වෙනවා වගේ ඔබ පිටුපස තියෙනවා නම් සංසාරික ගෙනා පුරුද්ද මේක අවදි වෙන්න හේතුවක් වෙනවා සද්ධර්මය අහන්න ලැබෙන එක. අපි වුණත් අතීතයට ගිහින් බැලුවොත් එහෙම පාරම්පරික බෞද්ධ වෙලා හිටියට පින් කරනයන් එහාට මොනම අවබෝධයක්වත් අපිට තිබුණේ නැහැ. ඉස්කෝලේ බුද්ධාගම පොතෙන් දැනගත්ත දහම් පාසලේ බුද්ධාගමෙන් දැනගත්ත දේ අරුණාම. නමුත් අපට කිසියම් අවදි බවක් ඇති වෙනවා අන්තර අපි හොයනවා. අනිවාර්යයෙන් ඔබටත් අපට සවන් දෙන තුළ දෙවිට මෙන්න මේ තියෙන කාරණාවල විශේෂත්වය වැටහෙන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට ඕන කෙනෙකුට කැකුළු මල මෝරන්නට හිරු එළිය වැටෙන්න ආසේ, මෝරා පිපෙන මලට හිරු එළියම උපකාර වන්න ආසේ මේක ඉදිරි ගමනක්. මේකට අවශ්‍ය මලට හිරු එළිය වගේ කාරණා ටිකක් තමයි මේ පෙන්වන්නේ. චත්තාරෝ මේ බික්කවේ කාලා. එතන කාලා කියන එකේ තේරුම කුසල ධර්ම නැත්නම් අකුසලයෙන් වෙන් කරවන සත්පුරුෂ ධර්ම කියන එක. 4ක්. ඒ වගේ මේකේ තියෙනවා හැබැයි සම්මා භාවීය මාන. මිච්ඡා භාවීය මාන අතිබෙල බෑ. මනාකොට භාවිතා කරන්නේ නම්. ඒ වගේම සම්මා අනුපරිවර්තය මාන. අනතුරු ඒක මනාකොට ඉතුරු නැතුව සම්පූර්ණයෙන්ම පරිපූර්ණ වශයෙන් අනුගමනය කරන්නේ නම් ක්‍රමක්‍රමයෙන් සෝවාන් වෙනවා විතරක් නෙමෙයි ආසවානං කයම් පාපෙන්ති කියන්නේ සකල ක්ලේශයන් ප්‍රහීන වීම දක්වා යන්න පුළුවන්කමක් තියෙනවා කියලා. ඒ පියවරෙන් පියවර යන ගමනක් කියලා පේනලා තිබෙන්නේ. මේක උදාහරණයකුත් තිබෙනවා. කඳු මුදුනකට ගලක් මුදුනට වැටෙනා වූ වතුර ගලේ තියෙන පුංචි වලවල් පුරවනවා. අතිරික්ත වෙන දේවල් පල්ලෙහාට යනවා. ගියාම ඊට පහලින් තිබෙනා වූ පුංචි වලවල් වලට එබ කියන වචනයක් පාවිච්චි කරලා තියෙනවා ඉස්සර ඔය වලවල් කියන අර්ථයට. කුඩා කුඩා වලවල් ලොකු ලොකු වලවල් පුරවන. එතකොට අතිරික්ත වෙන දේ ගිහින් ඇලට යනවා. ඇලින් කුඩා කුඩා නදී වලට ගංගා වලට ගිහින් මුහුදක් පුරවනවා. අර වතුර වැටෙන වතුර අතිරික්ත වෙන හරිය තමයි මේ යන්නේ. ක්‍රමික ගමනක් සාගරය දක්වා. ඉතින් මෙන්න මේ කාරණා 4 භාවිතා කරන්න වෙනවා. දැන් ඇතා යුද්ධයට යන්න ඉස්සෙල්ලා ඇහුවනේ. ඒ වගේ ඔබ මොකද කරන්න ඕන කියන කාරණාව පිළිබඳව වටහා ගන්න වෙනවා. මේක පැහැදිලි කරව දාරනවා පළවෙනි එක. මතක තබා ගන්න තවත් වචනයක්. සම්මා භාවීය මාන. මේ සමාජයේ මෙතෙක් මේ අඩුපාඩුවක් තිබුණා. තාමත් තියෙනවා. සම්මා භාවීය මාන නැහැ බොහෝ විට. මොකද මේ තථාගත බුදුවරු ලෝට පහළ වෙලා මිනිසා විසින් දුකටපත් වන්නේ වුන් විසින් අනුගමනය කරන්නා වූ අනුසෝතගාමී ප්‍රතිපදාවේ වරදින් විනා ලෝකෙ නිසා නෙවෙයි කියලා තේරුම් ගත්තා. ඒ වරද හදන්න උන්වහන්සේලා කියලා දුන්නා. එතකොට ක්‍රමික ප්‍රතිපදාවක් මගින් සියලු දුක් කෙලවර කරන ජීවිතය තුළ සැනසීම ලබා දෙන මාවතක් බුදු සමය කියලා කියන්නේ. නමුත් සමහරුන්ගේ උපකල්පනය ජීවිතෙන් එහා පැත්තට ලැබෙන දෙයක් නෙවෙයිම කියන්නේ. සමහරුන්ගේ උපකල්පනය පෙරම් පුරාගෙන ගියාම අනාගත බුදුරය ලැබෙන දෙයක් උපකල්පනය කියන්නේ. සමහරුන්ගේ උපකල්පනය බණ තියෙන්නේ මිය ගියට පින් දෙන්න. තාමත් මේ රටේ මේ තේමාවේ ඉන්න අය ගොඩක් ඉන්නවා. නමුත් නිවසට වැඩම කර දෙන දානයකින් පරිස්කාර පූජාවකින්
අනතුරුව තථාගතයන් වහන්සේ 90 වෙනි බණ දේශනා කරනවා. ඒක තමයි ත්‍රිලෝකුඩ සූත්‍රයේ සියලු චාරිත්‍ර ටික තිබෙන්නේ. ඒ තමයි මියගිය ඥාතීන්ට පින් දෙන නිල පුණ්‍ය කර්මය. අදටත් මේක මේ රටේ ඕන තැනක කරන්න පුළුවනි. තථාගතයන් වහන්සේ ගමින් ගමට වැඩම කරමින් කළ දේශනාවල, ගස් යට කළ දේශනාවල, ශාලාවල කළ දේශනාවල අවසානයේ අර ත්‍රිලෝකුඩ සඳහන් පුණ්‍යානුමෝදනාව කරලා නැහැ. දන්වලඳා අවසානයේදී මේ විපාක වාරය මියගියාට සහ දන් දුන්නාට ලැබෙන හැටි 90 වෙනි බණ. Taman දුකටපත් වෙන හැටි සහ ඒකට හේතු සහින් ගැලවිලා ජීවත් වෙන හැටි පැහැදිලි කරන එක 90 වෙනි බණ නෙවෙයි. ඒක නිවන් මඟ හෙළි කරන ධර්ම දේශනා. ඒක අදත් ඒ පූජනීයත්වයට අපි පත් කරන්න ඕන. මේ පෘථග්ජන සමාජයේ අනුන් කරනවට යම් කරන්න දේවල් කරන්න ගිහින් බුදුබණත් Taman ඕන පැත්තට ඇදගෙන යාමේ වරද තාමත් කරමින් ඉන්නවා. ඒ පූජනීයත්වයේ කෙලසමින් ඉන්නවා. අන්න දැන් මේකේ පෙන්නලා තියෙනවා කරන්න ඕන වැඩේ. කාලේන ධම්ම සවනම් පළවෙනි කාරණය. පෘථග්ජන ඔබ මොකද කරන්න ඕනේ කියලා නේ අහන්නේ. සුදුසු කල්හි බණ අසන්න ඕන. අතන කාල කියන්නේ කුසල, මෙතන කියන්නේ කාල කියන්නේ සුදුසු කල්. ඉතින් මේක පිළිබඳ විස්තර ගොඩාක් තියෙනවා. ජීවත් වෙලා ඉවර වෙලා නෙවෙයි බණ අහන්න ඕන. මේකෙම පවතිනවා පරිහාන ධම්මං ඕබික්ක වේදේසිස්සාමි කියලා මේ සූත්‍රයක්. ධනෙන් ශරීර සෞඛ්‍යෙන් පිරිහීම නෙවෙයි, ඔබේ සිත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් පිරියාම තුල පිරිහෙනවා. මේක ළමා කාලේ පටන් මහලු කාලය දක්වාම සිදුවෙන දෙයක්. ඒක නෙවෙයි රාග වේපුල්ලන්, දෝෂ වේපුල්ලන්, මෝහ වේපුල්ලන් කියලා. විපුලත්වයට බලවත් වීම. අනේ මොලවත් උණයින් පසුව අස්කරණ එක හරි අමාරුයි. ඒ නිසා බලවත් වෙන්න පෙර පාර වැරදි බොහෝ දුර යන්න පෙර පාර අසා ගන්න එකනේ කරන්න ඕන. පාරක් තියෙනවා ඔහේ යනවා ගිහින් වැරදි බව දැනගත්තාම ආපහු එන්න වෙනවා අනිවැරදි කරගන්න. ඒ වගේ කෙලසුන් බහුල කරගත්තාම දුක් 1000ක් තියෙනවා නම් 1000ම අයින් කරන්න වෙනවා ආපහු දුකට හේතු. නමුත් 25ක් 30ක් නම් තිබෙන්නේ ඒක ලේසියි. ඒ නිසා තථාගතයන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක පිරිස කලුකෙස් සුදු වෙන්න පෙර තාරුණ්‍යේ නව යෞවනයේම තපසට හෙවත් තපසට කියන එකේ තේරුම සිවුරු පොරවගෙන කැලේට ගියා කියන එක නෙමෙයි, මේ ක්ලේශයන් පහින කිරීමේ මාර්ගය ගත්තා. මා දකිනවා අපටත් මේ ජීවිතය තුළම ජීවිතයත් සමගගෙන යා යුතු හැකිතාක් ඉක්මනින් ජීවිතයට එකතු කරගත යුතු දෙයක් කියලා. නමුත් පවතින සමාජ රටාව තුළ පුණ්‍ය මාර්ගික ජීවිතයක් ගත කරලා නැත්නම් පාප මාර්ගික ජීවිතයක් ගත කරලා අනතුරුව විශ්‍රාම ගියයින් පසුව රැකියාවෙන් දරුවන්ගෙන් මුණුබුරන්ගෙන් නිදහස් වුණෙන් පස්සේ බණහඬ යන අර බමුණු දහමේ තිබුණා වූ වානප්‍රස්ත ජීවිතය තමයි අපටත් එකතු වෙලා තිබෙන්නේ. මේ පිරිහෙන්න ඕන තරම් ඈතට පිරිහිලා ජීවිතය තුළ ඊට පස්සේ බණ හොයන්න යන එක. මෙන්න මේ පිටුව වහන්න ඕන දැන්. අලුත් පිටුවක් පෙරලන්න ඕන. මේ වැරදි ආදර්ශය දරු පරම්පරාවට නොදිය යුතුයි. පිසිල් ගන්න නාක වෙනකන් ඉන්න ඕන, පින් කරන්න නාක වෙනකන් ඉන්න ඕන කියන එක වෙනුවට ජීවිතයේ අනුගමනීය ප්‍රතිපදාව නොදැනීම තුළ මුල සිටම චිත්තාභ්‍යන්තරයේ කුණු ගොඩකින් පිරී යනවා. කුණු පිරෙන්න ගඳ ගන්නවා වගේ ඒ කුණු වල ගන්ධය තමයි ඊට පස්සේ සමාජයට කෙලෙස් දුර්ගන්ධය කියලා එන්නේ. ඒ නිසා කාල කියන වචනේ මෙතන සුදුසු කල් කියන වචනේ තවත් ගන්න පුළුවන් පැති වගේක් තිබෙනවා. ඒක මෙහෙමයි කියන්න පුළුවන්. බුදුවරු ලෝ පහළ වී දහම් දේශනාවකට සිටියේදී ඒ දහම්හි සවන්දී තේරුම් ගන්න පුළුවන් හැකියාව මේ ලෝක විශ්වයේ ඉන්න සත්වයින් අතර කොටස් 8කට නැහැ. ඒවට කියන අෂ්ට දුෂ්ටක්ෂණ. මිනිසත් බව ලැබ ඔබේ කන් ඇස් හොඳට තිබෙනවා නම් අන්න ඔබ තමයි ඒ පැත්තෙන් ඒ දුෂ්ටක්ෂණ 8න් මිදී ලබා ගත්ත මනුස්ස උත්පත්තියේ ඉන්න කෙනා. ඒකත් එක සුදුසුකමක් කාලයක් සුදුසු කල. තවත් කාලයක් මම දකිනවා අක්ඛන සූත්‍රය තුළ මේ වැඩේ කරන්න පුළුවන් කවුද කියන එක පිළිබඳව. මේ සමාජයේ නම් හිතන් ඉන්නවා දෙවියන්ටත් මේක කරන්න පුළුවන්, දෙවියොත් බණ අහනවා, දෙවියොත් පින් කරනවා කියලා. ඒ වුන්ගේ අවබෝධය තරම. කරනවා නම් ආය අනුමෝදන් කරන්න ඕනේ නෑ. බ්‍රහ්මයින් කියන්නේ සමාධිසෝයේ ගෙවා ගනිමින් ඉන්න අය. දෙවියන් කියන්නේ කලා වූ පිනේ විපාක විඳිමින් ඉන්න අය. අපාගත සත්‍යයන් කියන්නේ කලා වූ පාපේ විපාක විඳින. මේ සේරම මෙහෙන් ගිය අය. එතකොට
පාපකාරී සත්වයාට ඒ විපාක විඳිනවා යරුණාම ඊට එහා හොයන්න තේරෙන්නේ නැහැ. පුණ්‍යකාමී සත්වයාට දුක තේරෙන්නේ නැහැ. ඔහු සැප නෙවිඳින්නේ. දැන් මේ බුදු සමයේ දුක දැකලා හේතුව දැකලා නැති උතන දැකලා මාර්ගය යන්න ඕන. දුක දකින්න ඕන. දෙවියෝ කියලා කියන්නේ නිවන් සැප විඳිනවා කියලා හිතාන පුණ්‍ය විපාක විඳින කෙනෙක්. ඒ නිසා ඔහුට මේ සැප දුක දෙක නැහැ, සැප විතරයි. ඒ නිසා ඒක අතහරින්න ඔහුට තේරෙන්නේ නැහැ. ඕනකමක් නැහැ. බැලුනේ හුලම් බැස්සහම බිම වැටෙනවා වගේ පින් ඉවරුනහම එන්න වෙනවා යරුනහම මේක සමාජයට මම කියමින් ඉන්නවා මේ ශන සූත්‍රයේ ආශ්‍රයෙන්. නමුත් තාමත් වෙනස් වෙමින් තියෙනවා යරුනහම පරණ අදහස් වල ඉන්නවා. ඒක වෙන්නනවා මහණෙනිත් ඔබට ලාභයක්. ඒ ලාභය මොකක්ද? අන්න අර දුක්සහගත තැනත් නෙවෙයි, සැපසහගතත් නෙවෙයි. සැප දුක දෙක එනවා වෙනස් වෙනවා. අන්න ඒ දෙකේදී සැප අහිමීමම දුක, දුක එන එකම දුක, දුක හේතුව නැති උතන මාර්ගය ගන්න පුළුවන්කම තිබෙන්නේ ඒවා එන කාරණාවලදී ඒවා එන්නේ මිනිස්සුන්ට දකින්න පුළුවන්කමක් තියෙන්නේ. අන්න ඒක තමයි ඒ මොහොතේ එයින් මිදෙන්න, ඒට එකතු නොවෙන්න ශන සම්පatti කියන්නේ ඒකයි. මේක දැන්වත් තේරුම් ගන්නවා නම් හොඳයි. පින හොඳයි, පිනෙන් පරලෝක ගිහින් දෙවියන් අතර ඉන්න එකත් හොඳයි. අබුද්ධෝත්පාදයක හෝ බණ තේරෙන්නේ නැත්නම්. නමුත් එහෙ ගිහින් බණ අහලා නිවන් දකින්න හරි භාවනා කරන්න හරි හිතනවා නම් එහෙම උගන්නන අයගේ, එහෙම හිතන අයගේ පරිකල්පන ශක්තිය ටිකක් පරීක්ෂා කරලා බලන්න. මේ මම පෙන්නපු කාරණා අනුව මේක මේ අනිවාර්යෙන් බුදු සමය තුල දුක දැකලා, හේතුව දැකලා, නැති උතන දැකලා මාර්ගය යන්න ඕන. එතකොට දුක දකින්න නැති කෙනෙක් දෙවියෝ කියලා කියන්නේ. ඔය පෙන්නන්නේ අපි මේ සක්කායෙන් මිදලා ඉන්නවා කියලා හිතන් හිටිය කියලා බුදුන් වහන්සේට වදාරලා තිබෙන්නේ. එතකොට අපාගත සත්ත්ව කොට්ටාසය කියලා කියන්නේ තේරුම් කරගන්න බැරි කෙනෙක්. මේ දෙකට අතර ඉන්න මැදුම් මේ දෙකම තිබෙන ඒ දෙක තේරුම් අරගෙන වීරිය කරන්න පුළුවන් කෙනෙක් අපි. එහෙමනම් ඔබ තේරුම් ගන්න ඕන කුමක්ද මේ සුදුසු කල? අස්කම් දුර්වල වෙන්න පෙර, ශරීර ශක්තිය දුර්වල වෙන්න පෙර, එහෙම නැත්නම් ජීවිතයේ රාග, දේශ, මෝහ විපුලත්වයට පත්වීමට පෙර. තථාගතයන් වහන්සේ නම වදාරනවා 3 වයසෙන් 1 වයසකදී කියලා. කිරිසප්පයාගේ කාලේ වළංගු කරන්නේ නොතේරෙන බැවින්. ඊට පස්සේ නව යවුනේ, භද්‍ර යවුනේ, අග්‍ර යවුනේ කියන වචන තුන යටතේ අවුරුදු 15 පමණ පටන් 65 70 80 දක්වා යවුනේට සීමාවක් නැහැ. සමහරව 120ක් ජීවත් වෙනවා නම් 60 80 දක්වාමත් යවුනේ. නමුත් 80න් මහලු වෙලා මිය යනවා නම් සමහරට 60 70 වෙනකන් යවුනේ. අර ඇස් නොපෙනෙන, කන් නැසෙන, වාඩි වෙලා ඉන්න බැරි, තේරුම් ගන්න බැරි කාලේ එනකොට යවුනේ පැන්නා. යමක් කළ හැකි කාලය. නමුත් මේකෙත් වඩාත් වටින්නේ මුලින්. මෙතන නෙවෙයි මේ සමාජයේ ඉන්නේ. මේ සමාජයේ පෙළගස්වා තිබෙන්නේ ඒබඳු රාග, දේශ, මෝහ විපුලත්වයට පත් නොවන ප්‍රතිපදාවක ගමන් කරන්න නෙවෙයි, විපුලත්වයට පත් වෙන තරඟකාරී ප්‍රතිපදාවක යන්න. ලෝකය විශේෂයෙන් බෞද්ධ වුණත් අපේ රටත් විශේෂයෙන් සකස් කරලා තිබෙන්නේ තරඟකාරීත්වය තුළ ජීවිතය කියන්නේ ආර්ථිකය පමණයි. ආධ්‍යාත්මිකයක් නැහැ කියලා හිතාන. ඒ සඳහා උගතෙක් සල්ලි වැඩිපුර හොයා ගන්නා උගතෙක් බවට පත් වෙන බාහිර උගත්කම මුල් තැන දීලා මේක කරන්න යාම තුළ ඇති වෙනා වූ තරඟකාරීත්වය තුළ ඇති වෙනා වූ පරිහානිය විපාක උගතාටත් නුගතාටත් හැමෝටම සිද්ධ වෙනවා කියන කාරණාව නොදන්න අය තමයි මේක සකස් කරලා තිබෙන්නේ. වහාම වෙනස් වෙ යුතු දෙයක්. මොකද වඩාත් වැදගත් වෙන්නේ මිනිසාගේ දුක් සංසිඳවීම සඳහා බාහිරයට වඩා අධ්‍යාත්මිකය. අධ්‍යාත්මිකය ප්‍රවේශම් කරන්න ඕන. අධ්‍යාත්මික පරිහානියට පත් නොකරන්න ඕන. ඒ කියන්නේ වෙන්නන්නේ පරිහාන ධම්මං හෝ භික්ඛවේ දේසිස්සාමි කියලා. මොකද්ද පරිහීම? රාග හේවත් ලෝභය, දෝෂ හේවත් තරහව, මෝහ හේවත් මොලාව ක්‍රමයෙන් බලවත් වීම. ළමා කාලයේ පටන් මහලු කාලයේ තව බලවත් වීම පරිහාමක් වශයෙන් පෙන්ලා තිබෙනවා. නමුත් අපරිහාන ධම්මං කියන එකේ පෙන්වනවා මේ තියෙන එක තුනී කර ගැනීම අපරිහාන. එහෙනම් අර තුනී කිරීමක් කරන්න තියෙනවානේ. විශාල ගොඩක් තුනී කරනවට වඩා පුංචි ගොඩක් තුනී කරන එක ලේසියි. ඒ නිසා ජීවිතේ ලෝකෙත් එක්කලා ඇලීම් ගැටීම් ඇතු කරගෙන දුකටපත් වෙන්නට පෙර දුකටපත් වෙන ආකාරය පිළිබඳ තේරුම් ගැනීම කාලේන ධම්ම ශ්‍රවණ.
මොකද්ද මේකෙන් කියන්නේ? ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව මේ ලෝකෙත් එක්කලා ජීවත් වෙන්න යාමේදී ලෝකේ හඳුනා ගැනීමේදී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් ලෝකේ හඳුනා ගන්න දීලා තියෙනවා. ඒකට ආගමක් නැහැ. ඒව හඳුනා ගැනීමේදී අපි ඒවට ගන්න අරමුණු කියලා කියනවා. මේ අරමුණු සම්බන්ධයෙන් ගත් කල අපට ලබා දෙන්නා වූ ඇතැම් සෝයක් හිතා නිසා කාමසුඛය කියලා කියනවා ඒකට. මේක යලි යලිත් ඉඳීමේ ඕනකමක් ඇති වෙලා ඒකට ඇලෙනවා. යම් කාරණා නිසා ඔබට අපහසුාවක් ඇති වෙනවා, පීඩාවක්, දුකක්. ඔබ ඒක එපා කියලා කියනවා. මෙන්න මේ විදිහට මේ ලෝකෙත් සමග මුලින් ඇලීමක් ගැටීමක් නැතිව තිබූ පුංචි දරුවා අනතුරුව ඇලෙන්න ගැටෙන්න පටන් අරන් මේ ඇලීම ගැටීම දුරදිග ගෙනියනවා. ඔබ වෙනයි, ලෝකය වෙනයි. මතක තබා ගන්න. ඔබ ලෝකෙට එවලා තිබෙන්නේ ලෝකේ හඳුනාකට ජීවත් වෙන්න ඇරුණාම ඇලිලා ගැටිලා දුක් විඳින්න නෙවෙයි. ඔබ මේ ඇලීම ගැටීම තුළ ලෝකයේ දුකක් බවට පත් කරගන්නවා. ලෝකයේ දුකින් පිරිතනක් බවට අප්‍රසන්නතරක් බවට පත් කරගන්නවා. නමුත් ලෝකයේ නිවුණ තැනක් බුදුන් රහතුන්ට. එතකොට කොහොමද ලෝකයේ නිවුණ තැනක් වෙන්නේ? ඒ අයට ඔබට දුකක් සහිත නැත් වෙන්නේ ලෝකෙදී එහෙනම්. නිවුණ තැන තියෙන්නේත් ලෝකෙමයි, බලන්න දෙයක් නෑ ආයේ. රතන සූත්‍රයේ පෙන්වන්නේ මේ නොමිලේලත් නිවන් සැප වළඳනවා කියලා. ලද්දා මුදා නිබ්බුතින් ගුඤ්ජමානා. මෙරණ නිවන් සැප වළඳනවා කියලා නෑනේ. මේ මාර්ගයට ගත්ත අය අන්න එහෙම ලෝකයේ නිවුණ තැනක් බවට පත් කරන්නට ලෝකෙ වෙනස් කරන්න ඕන නෑ. ලෝකෙ රුචි පරිදි වෙනස් වෙයි ඒ ආකාරයට. ඔබේ චින්තනය වෙනස් කරන්න වෙනවා. ඔබේ චින්තනය තුළ සිද්ධන වරදක් තමයි මේ ධර්ම ශ්‍රවණයෙන් පෙන්වන්නේ. ඔබ අවුරුදු 60ක් 70ක් 80ක් 100ක් ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් දැක්කට ඔබ පසු කරනු ලබන්නේ මොහොතින් මොහොත. වාහනයක් කිලෝමීටර් 100ක් යන්න ගියාපම කණු පහු කරන්නේ එක 100ම එකපාර පහු කරන්නේ නැහැ. අන්න ඒ වගේ ඔබ පසු කරන්නේ අවුරුද්ද මාසය සතිය දිනේ දින පැය විනාඩිය තත්පරෙන් තත්පරය ජීවිතය ගෙවියන්නෙත් අන්නේ විදිහට මොහොතින් මොහොත කියන එක. ඒ මොහොත පිළිබඳ අවධානය යොමු කරන්න බුදුහාමුදුරුවෝ අදාරන්නේ. ඒ මොහොත අතීතය නෙවෙයි, අනාගතය නෙවෙයි, ඔබ ජීවත් වෙන මේ මොහොත. මේ මොහොතේ සිදුවෙන වරදක් නිසා තමයි ඔබ මේ දුකට පත්වන්නේ. අන්න ඒකට තමයි පමාද විහාරය කියන්නේ. Tamanගේ පමාද විහාරීත්වය මොකක්ද කියලා තේරුම් ගන්න එක තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. නමුත් එබඳු තමා පිළිබඳ කරන ගවේෂණයක් පිළිබඳ ධර්ම දේශනා අපේ ළමා කාලය තුළ අවටහන ලැබුණේ නැහැ. ඒවිට ධර්ම දේශනා කියලා කියන්නේ ඔය නාට්‍ය සංගීත සම්දර්ශන වගේම අහතා බලා සතුටු වෙන්න ඕන දෙයක්. ජාතක කතාවක්, චරිත කතාවක් අහලා එදා සිද්ධ වෙච්ච සිද්ධියක් විස්තර කරනවා ගාතාවක් ආශ්‍රයෙන් ඕක අහලා ගෙදර යන්න ඕන. එහෙම නැත්නම් තව එහාට පියවරක් වශයෙන් යම් තිබිච්ච සූත්‍ර දේශනා රංගනයෙන් ඉදිරිපත් කරනවා. නාලාගිරි දමනය, ආලෝක දමනය, අඟුලිමාල දමනය. ඔබ දැකලා තියෙනවද? මම නම් ළමා කාලේ දැකලත් තියෙනවා. මොකද ඒ කරන්නේ? තලු මරනවා, පරණ වෙච්ච දෙයක්. අවුරුදු 2600කට 700කට ඉස්සර සිදු වුණ දෙයක් තලු මරනවාද? ඔක කොතරම් තලු මරුවක් දැන් ආපහු පණ දෙන්න බෑනේ. අතීතයක් විතරයි. අන්න එහෙම අපේ ධර්මදේශනාවල තේමාව ගීතෙන් සංගීතෙන් නැටුමෙන් ලබන සතුටක් බවට පත්වුණ යුගයක් තිබුණා. එතකොට බුදු සමය පෙන්වන්නේ කාමයේ හිස් අසාර බදවගෙන් මිදෙන්න. ඔබ යොදා ගන්නවා කාමයේ විඳින්න. ලෝකේ හැමතැනමත් කාමයේ විඳින්න තියෙනවා, ධර්මයත් ඒකට යොදා ගන්නවා. නමුත් ඔබ පිළිබඳ ගවේෂණයක් මේක. මම මතක් කරනවා මෙහෙම. පසුගිය දවස්වල මතක් කළා. වසර 2700ක් පුරා ලංකාව තුළ, ඉන්දියාව තුළ, ලෝකෙ තුළ සිදුනා වූ බුදු සමයේ විකාශනයන් පිළිබඳව විවිධ විෂයන් තිබෙනවා. මේ සියල්ල දන්නවා.
තම තමන්ගේ ශේස්ත්‍රයෙන් සමහරට ආචාර්ය උපාධිය දක්වා බුද්ධ චරිතය, බුද්ධ ධර්මය, ශාසන ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ශිෂ්ටාචාරය, පුරාවිද්‍යාව සහ ඇතුළත් තවත් දේවල්. වැලගිය තැන් මුලගිය තැන් කටපාඩම් කරගත්තාම කියන්න පුළුවනි. මහ විශාල දැනුම් සම්භාරයක්. හැබැයි ඔබ ගැන මොකුත් දන්නේ නැහැ. ඔය එකක්වත් දැනගෙන ඉන්න ඕන නෑ මේ ධර්ම සම්පූර්ණ මේ සූත්‍ර දේශනා ඔබ ගැන. සලායතන කියන්නේ පොත්වල තියෙන දේවල් ඇයි කනයි නාසය දිවයි කයනේ. ඒ සලායතන වර්ගය කියන්නේ මේ හය ආශ්‍රයෙන් දේශනා කළා කියන එකනේ. කන්දක කියන්නේ බාහිර ලෝකේ තියෙන දෙයක්. ඔබේ ඇසේ කනේ නාසයේ පහළ වෙන දෙයක් නේ ස්කන්ධ කියලා කියන්නේ. ඒ ස්කන්ධ වරද්දා ගන්න හැටි, සලායතන වලට අහු වෙන හැටි පළමුව දේශනා කරනවා. ලෝකෙට අහු වෙන හැටි නැත්නම් දුකට අහු වෙන හැටි. එනිසා අර සියල්ල අතීත ගත වුණ දේවල්, අනාගතේ ලැබෙන්න ඕන දේවල්, අනාගත බුදුන් පහළ වෙන හැටි මේ මොකක්වත් දැනගන්න මහන්සි වෙන්න ඕන නැහැ. ලබාගත් ජීවිතයේ ඔබ ෂණ සම්පත්තිලාභියෙක්. ඔබ දැන් කරන්නේ මොකද්ද? කරන්න ඕන මොකද්ද කියලා තේරුම් ගන්න. කරන එකේදී ඔබ මේ හැම මොහොතෙම මේ මොහොතේ කරන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණු ගන්න එක. ලෝක ජීවත් වෙන්න මේව හඳුනා ගන්න අරමුණු ගන්න වෙනවා. නමුත් අරමුණු ගැනීමේදී ඔබ ඒ අරමුණට අදාළ අගයක් හිතේ තබා ගන්නවා හරි හෝ වැරදි හෝ හොඳ හෝ නරක කියලා. ඒ නිසා අරමුණ පහළ වෙලා නැති වෙලා යන්න දෙන්නේ නැතුව අරමුණට එකතු වීමක් සිදු වෙනවා. රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට ලොබ බඳිනවා, ඇලෙනවා, දොස බඳිනවා, ගැටෙනවා, මොහ වෙනවා, මුලා වෙනවා. ඒ මුලා වෙනවා කියන පදෙන් පෙන්වන්නේ ඒ ආපු දෙය තමන්ට සිදු වුණා වූ යහපතක් අයහපතක් ආදී වශයෙන් මමත්වෙන් ගන්නවා. වේගයෙන් යන බස් රථයක ඉන්න කෙනෙකුට තමන්ට මුණ ගැසෙන්නා වූ දෙපැත්තේ වැටවල් වේගයෙන් පස්සට යනවා වගේ පේනවා. බලන් ඉන්න බෑ. අනිවාර්යෙන් යා යුතුයි ඒවා. අන්න ඒ වගේ මේ අරමුණු ඉතා වේගයෙන් ඇවිදින් යනවා. නවත්තන්න බෑ. නමුත් ඔබ ඒවා කෙරෙහි ලොබ බැඳීමේදී ඒක නවත්තා ගන්න හදනවා. ඇලීම මුලාව. ඇලීම මම බවට පත් වෙනවා. ගැටීම මුලාව මම බවට පත් වෙනවා. අන්න ඒ විදිහට ඒ මොහොතේ එන අරමුණු කෙරෙහි ඇති කරගන්නා වූ ඇලීම ගැටීම මුලාව තුල ඔබ ඒ මොහොතට එන දෙයට මම එකතු කරනවා. කය නෙවෙයි මම, මාන්න නෙවෙයි මම, එන හැඟීමට ඇලීමෙන් ගැටීමෙන් එකතු වීමෙන් තමයි බුදුන් වහන්සේ වදාරන්නේ සසරට බැඳෙන සංයෝජනය වෙනවා කියලා පෙන්වන්නේ ඒකයි. මේ අරමුණ ඇහි රූපය, කනේ ශබ්දේ, නාසයේ ගන්ධය කියලා එහෙමත් ගන්න පුළුවෙනි. අරමුණ තුල තව විග්‍රහය ඇස තුල කන තුල අරමුණ රූපය, විඳින එක වේදනාව, හඳුන එක සංඥාව, බැඳෙන එක සංකාරය, විඥානය කියලා ගන්නත් පුළුවෙනි. ඒක පහළ වෙන්න ඕන ඒ පහ සක්කාය. එතකොට ඒ අන්න සක්කාය පහළ වෙනවා. නමුත් පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ඉගෙන ගන්න ගියත්, හරියම්ම කරන්න ගියත්, පව් කරන්න ගියත්, පින් කරන්න ගියත් සක්කාය දිට්ඨියට බැඳෙන එක වළක්වන්න බෑ. සක්කාය දිට්ඨිය තියෙන්නේ පව තුළ විතරක් නෙවෙයි. පව මමත්වෙන් ගත්තහම සතරට බැඳෙනවා, පින මමත්වෙන් ගත්තහම සතරට බැඳෙනවා, ධානය මමත්වෙන් ගත්තහමත් ඕරම් භාග්‍ය සංයෝජන වලින් කාම ලෝකයට බැඳෙන්නේ නැහැ. නමුත් රූපී අරූපී මමතල වලට ඒත් බැඳෙන්නේ සක්කාය නිසා. කාය දිට්ඨි නිසා. ඒකට සක්කාය දිට්ඨි කියන්නේ නැහැ රූප රාග නැත්නම් අරූප රාග කියනවා. ඒ ගැන ඔබ හොයන්න ඕන නැහැ. ඔබ ඉන්න තැන බලන්න. එතකොට මේ සක්කාය දිට්ඨියට බැඳෙන එක ළමා කාලේ ඉඳලා මැරෙන කල්ම සිදුවෙන දෙයක් නම් ඒකෙන් දුක වැඩි වෙන්නේ. දැන් බුදුදහමේ පෙන්වන්නේ සක්කාය පහානය. බැඳෙන එක නවත්තන්න පටන් ගන්න ඕන. අන්න සවන් දෙනවා අර ඇතාර සවන් දෙනවා වගේ මේක බැඳෙන ආකාරය තේරුම් ගත්තාම. ඒක පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි. දැන් ගැලවෙන ආකාරයේ අනුගමනීය ප්‍රතිපදාවක් තියෙනවා. එහෙමනම් කුමක්ද මේක වෙන්න ඕන කාරණාව? කාලේන ධම්මං සවණං කියන එකේ තේරුම මේ කරුණු පැහැදිලි කරන තේරුම් ගත හැකි පරිශීලනය කර හැකි ග්‍රන්ථ තිබේ නම් ඒ වාස්ත්‍රයෙන් හෝ තේරුම් ගත හැකි. මොකද සමහර දේවල්
භාෂාව තේරෙන්නේ නැහැ සිංහල පරිවර්තනවල. එහෙම නැත්නම් ඒවා මනවින් පැහැදිලි කරන බුද්ධ පුත්‍රයෙකුට සවන් දීම තුලින් හෝ ඔබව තේරුම් ගන්න. ඒකට ඔබේ ස්ත්‍රීත්වය, පෞරුෂත්වය, එහෙම නැත්නම් ගිහි බව, පැවිදි බව කියන මේවා ප්‍රශ්නයක් කරගන්න එපා. ඔය කාටවත් තිබෙන්නේ අත කන නාසය දිවකය. ඇඳුම් වලින් වෙනස් වුණාට. ඔය හැමෝටම පහළ වෙන්නේ ඇසේ කනේ නාසයේ රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකය. හැමෝම කරන්නේ පෘථග්ජන භාවයේදී ඔකට එන දේ මමත්වෙන් අරන් පංච උපාදානස්කන්ධය හදාගන්න එක. දැන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛාන්න පංච උපාදානස්කන්ධය හදාගත්තාම දුක් වෙන්න පටන් ගන්නවා. ජීවිතය දුකයි කියලා නෙවෙයිනේ පෙන්වන්නේ. අන්න මේ උපාදානය කරගන්න එක ළමා කාලේ පටන් මහලු කාලය දක්වාම පෘථග්ජනයා අතින් සිදුවෙන හිරවීම වරද. ඒකට තමයි පමාද විහාරී කියන්නේ. ඉතින් පමාද විහාරීත්වයේ පවතින පවතල විතරක් නෙවෙයි. පින තුලත් පවතිනවා පෘථග්ජනයාගේ. පින හොඳ වුණාට පමාද විහාරත්වයේ පවතිනවා. මන්දයත් ක්‍රමෙන් රාග වේපුල්ලං, දේශ වේපුල්ලං, මෝහ වේපුල්ලං කියන මේක චිත්තාභ්‍යන්තරයේ බලවත් වෙලා ආපහු එන්න ගන්නවා. චිත්තාභ්‍යන්තරේ සංගව ගත්තාම දිවා රාත්‍රී දෙකේ මේකෙන් එන්න ගන්නවා. මේ එනකට කියනවා තරහ එනවා, වෛරය එනවා, කපා ගන්න හිතෙනවා, කොටා ගන්න හිතෙනවා, මරා ගන්න හිතෙනවා, පලි ගන්න හිතෙනවා, විනාශ කරන්න හිතෙනවා, සුන්නද්දූලි කරන්න හිතෙනවා. ඔය එකක්වත් හිතනවද ඔබට පුංචි කාලේ? මට සිදුවෙන්නා වූ වාසියක් හේතු කොටගෙන සහ අවාසියක් හේතු කොටගෙන මේ වැඩේ ඔබට කරන්න සිද්ධ වෙනවා. එනිසා ඒකට කියනවා චිත්තාභ්‍යන්තර ගත කිරීමෙන් උපදින විට uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. ඔබ තැබූ දේවල් උපදින්න ගන්නවා. දැන් මේවා පාවිච්චි කරන්න ගියාපුවම තියෙන දුක සමාජයේ තියෙන සියලු ව්‍යවුල් තුලින් දකින්න නැවත ඉපදීමේ දුක තමයි විඳින්නේ. චිත්තාභ්‍යන්තර ගත කළා වූ හේතුවකින් හටගත්තා වූ රාගයේ, දේශයේ, මෝහයේ දුක තමයි මේ සියලු විවාහ සංස්ථා තුළ, දේශපාලන සංස්ථා තුළ, සහෝදරින් අතර පෞල් ජීවිතයන් තුළ, තවත් ඕනෑම තැනක් තුළ පවතින සියලු ගැටුම්. මේ චිත්තාභ්‍යන්තර ගත කරන ලද රාග වේපුල්ලත්වයේ, දේශ වේපුල්ලත්වයේ, මෝහ වේපුල්ලත්වයේ නැත්නම් ත්‍රිවිධ විතර්කයේ ප්‍රතිඵල. මෙන්න මේක කියලා දෙන එක තමයි පෙන්වන්නේ ඔබ දුකටපත් වෙනවා, අමාරුවේ වැටෙනවා. අන්නර ඇත අහගෙන ඉන්නවා වගේ දැන් මේ වෙන වැරද්ද අහගෙන ඉන්න වෙනවා. දැන් මේ පරිහාන ධම්මං ඕබික්කවේ දේසිස්සාමි. දැන් ඔය පාරේ ගියොත් පව් සිද්ධ වෙන්න පුළුවන්, පින් සිද්ධ වෙන්න පුළුවන්, පව් වලට විපාක වෙනම තියෙන්න පුළුවන්, පින් වලට විපාක වෙනම තියෙන්න පුළුවන්. නමුත් රාග දේශ මොහයන්ගෙන් වැඩෙන එක පෘථග්ජනයා තුළ පව් කළා කියලා පින් කළා කියලා වෙනස් වෙන්නේ නැහැ. පව්කාරකමේ වැඩියෙන් වැඩෙනවා. පින් කරන්න ගියාමත් පිනත් තරඟකාරීත්වයට ගියාපුවම පින නිසාත් වාද විවාද කරගන්නවා, තරහ වෙනවා, නැත්නම් මිනිත් පරා ගන්නවා. එහෙමයි. ඒක තමන් ඉන්න ශේස්ත්‍රය තුළ තමයි තරඟකාරීත්වය පවතින්නේ. අධ්‍යාපනය තුළ වෙන්න පුළුවනි, වෙළඳාම තුළ වෙන්න පුළුවනි, මත්ගුඩු වෙළඳාම තුළ වෙන්න පුළුවනි, ආනායනය තුළ වෙන්න පුළුවනි, ඕන දෙයක් තුළ. පුණ්‍ය කර්මයන් කිරීම තුළ වෙන්න පුළුවනි, පාප කර්මයන් කිරීම තුළ, පස් වෙළඳාම තුළත් ගහ ගන්නවා. පුණ්‍ය කර්මයන් තරන්න ගිහින් තරඟකාරීත්වයෙන් නොවුනොවුන් දිනන්න යනවා, නැත්තම් තරඟකාරීත්වයට යනවා. එහෙම යම් එකක් තුළ අන් අයට වඩා කියන අර්ථයෙන් තරඟ කරන්න ගියොත් ඒ තරඟකාරීත්වය තුළ තමා අනුන් කියන බෙදීම ඇති වෙනවා. එතකොට තරඟකාරීත්වය තුළ අනුන් පරදන්න, තමන් දිනන්න, අනුන් වනසන්න, තමන් ජය ගන්න. අන්න මමත්වයේ ක්‍රියාව පුළුල් වෙන හැටි. ඒකට ශේස්ත්‍රයක් නැහැ. ඒක කුඩු ශේස්ත්‍රයේ සිට ආගමික ශේස්ත්‍රය දක්වා හැමතැනම පෘථග්ජන සමාජය තුළ පවතිනවා. මෙන්න මේක තේරුම් ගන්න. කොතන කොහේ ගියත් ඔබ විසින් මේ ලෝකේ තියෙන කාරණාත් එක්කලා ඇලීමෙන් ගැටීමෙන් චිත්ත අභ්‍යන්තරය කෙලෙසීම තමයි දුක් ගෙනත් දෙන්නේ. චිත්ත සංකලේශා භික්කවේ සත්තා සංකලිස්සanti. ඔබට ඇස කන නාසය දිවකය දුන්නේ කෙලෙසෙන්න නෙවෙයි. ලෝකේ හඳුනාගෙන ජීවත් වෙන අතුරා ජීවත් වෙන්න. නමුත් ඔබ ඒ වයින් නොදන්න කාලේ මෙන්න මෙහෙම වරදක් කරගත්ත නිසා. හෙවත් ඒ මොහොතේ එන දේ සමග ඇලීමෙන් මම හදාගත්ත නිසා, ගැටීමෙන් මම හදාගත්ත නිසා ඔබ ලෝභ මෝහ දේශ මෝහ චිත්තාභ්‍යන්තරයට ගත කළා, එකතු කළා, බලවත් කළා. බලවත් කර තරමට ආපහු හම්බ වෙනකොට එතනින් එනවා. ළමා කාලේ අඩුයි, තරුණ කාලේ වැඩි, මහලු කාලේ හොඳටම වැඩි.
ඒක තමයි විසාකාවට ඔදාලා වචනේ පෙන්වන්නේ ඇලෙන ගැටෙන කරුණු 100ක් තිබුණොත් දුක් 100යි. අන්න ලෝකේ නෙවෙයි පවතින්නේ. ලෝකේ තියෙන කාරණා හැමදාම සිදු වෙනවා අටලෝ දහමට අදාළව. ඒවත් සමග ඔබ ඇලෙන්න ගැටෙන්න ගියාපම තමයි ඔබේ හිතේ නැවත ඉපදිලා මේ රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්නෙන් ඔබ දවන්නේ. ඒකයි දුක. ඒකට හේතුව අවුව වැස්ස අටලෝ දහම නෙවෙයි. දුකට හේතුව අටලෝ දහම කියලා පෙන්වන්නේ නැහනේ. අර තණ්හා කියන පදෙන් පෙන්වන්නේ ඔබ මේවා සමග ඇලීම, මුලාව, ගැටීම, මුලාව. හෙවත් මමත්වෙන් ගැනීම. අන්න මේ වරද පෘථග්ජන පුද්ගලයා කරමින් ඉන්නවා කියන එක ධර්ම ශ්‍රවණයෙන් තේරුම් ගන්න වෙනවා. අතක තබා ගන්න. එතකොට ඔහුගේ චරිත ලක්ෂණය මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. භික්ෂුව මේ ස්කන්ධ පංචයට මමත්වෙන් ගන්නවා නම් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයටපත් වෙලා පංච උපාදානස්කන්ධේ නැසෙන්නේ යලි දුක් උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරය ගත කරලා. ඒ චිත්තාභ්‍යන්තර ගත කිරීම තමයි නැවත උපදීමේ දුක කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් සසර හදනවා. සතරක් තිබෙනවා නෙවෙයි. නැවත උපදින්න තියපුවානේ. මෙලෝ වශයෙන් නැවත උපදිනවා රාග දේශම වශයෙන් ක්ෂය කරගන්න බැරුව ජීවිත අවසානට කායත ඇරුණත් ඒවට කියන්නේ කර්ම බීජ කියලා බීජ පැලවෙනවා. පාප කර්ම බීජත් පැලවෙනවා, පුණ්‍ය කර්ම බීජත් පැලවෙනවා, ධාන කර්ම බීජත් පැලවෙනවා. ශේස්ත්‍රයේ පොඩ්ඩක් වෙනස්. පාප කර්ම බීජ නිසරු කුඹරක පැලවෙනවා මාරයට අයත්. ඒකට කියනවා අපාය කියලා. පුණ්‍ය කර්ම බීජ ටිකක් සරු කුඹරක පැලවෙනවා. ඒකට කියනවා කාම සුගතිය කියලා. තව ටිකක් හොඳට සරුම කුඹරක පැලවෙනවා. ධාන කර්ම බීජ. ඒකට කියනවා රූපී අරූපී බවතල. මේ කෙත් සියල්ල මාරයට අයිති. සරුණාට මාරයට අයිති. මන්දයත් ඒ විපාක වාරයේ ගෙවලා එතනින් චුත වෙන්න වෙනවා. ඒ චුත වෙනකොට උපදින තැන් පිළිබඳව අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ තිබෙනවා. අපි තවත් දවසක විස්තරයක් අරන් බලමු. ඒ තේරුම් ගන්න. අන්න මේ தත්ත්වය ඔබ තේරුම් ගන්න. එහෙනම් මේ අපට වෙනම වෙලාවක් දෙන්නේ නැහැ මේකට. හැම මොහොතම උදා වෙනවා අපට. නැකත කියන එක මොහොතයිනේ. අන්න තථාගතයන් වහන්සේ වදාරනවා මේකෙන් වරදින පුද්ගලයාට මේක විනාශකාරී නැකතක් හැම මොහොතම. වෙනස නැකතක්. අන්න ඉන් ගැලවෙන්න මේක උදා වෙන එක නැකතක්. ගැලවෙන්නට. එතකොට අපි ඒකට පැහැදිලි කරන්නේ අර ඒ මොහොතට හිතරෙන හැඟීම විසින් ඔබව පාලනය කරනවා. ඔබේ අතපය, කය වචන, කාම විතර්කයේ විසින් පාලනය කරනවා. එතකොට ඒක තුල රිදවන්න, ගමෙන් බැහැර කරන්න, බලය පතරවන්න, අයිති කරගන්න, එහෙම නැත්නම් වෙනසී යන්න කියලා තොইল පවිල් කරන්න, පහම්පත්තු කරන්න, ඔය ඔක්කොම කාම විතර්කයේ වැඩ. ලෝභය අකුසල් කියන්නේ ඒකයි. මේවා සමග තව මරන්න කපන්න හිතන කාරණාව ව්‍යාපාද විතර්කයේ වැඩ. මරණ කපන එක විහිංසාව විතර්කයේ වැඩ. එතකොට ඒ මොහොතේ ඔබ මෙහෙවන්නේ, ඔබේ කය වචන මෙහෙවන්නේ ඔබ විසින් නෙමෙයි, උපදින කාම විතර්කයේ විසින්, ව්‍යාපාද විතර්කයේ විසින්, විහිංසාව විතර්කයේ විසින්. මෙන්න මේ ත්‍රිවිධ විතර්කය ඔබ පාලනය කරනවා. ත්‍රිවිධ විතර්කය ඔබ අත්අඩංගුවට අරන් කියන එක තේරුම් ගන්න. අත්අඩංගුවට ගත්තාම මිදලා යන්න බෑ, දෙපැත්තෙන් බැඳලානේ තියෙන්නේ. අත්අඩංගුවට ගන්නවට වඩා මම කියන්න කැමති ප්‍රාණයපකරුවෙක් වෙලයි කියලා. මේක මේ ඊපෙර තමයි උදාහරණයක් වශයෙන් පෙන්වනවා සමාජයේ සිදුවන දෙයක් ආශ්‍රයෙන්. ගුවන් යාන රියදුරුවට පිස්තෝලයක් එල්ල කරලා ඔළුව කුඩු වෙන්න වෙඩි තියනවා. මං කියන තැන ගෙන්චි නැත්නම් ඉතින් යන්න ඕනේ යා. අත්අඩංගුවේ. තව ඔළුවේ තුන් පැත්තට පිස්තෝල 3ක් එල්ල කළොත් එහෙම හරවන්නවත් බෑ. අනිත් වගේ ඔබේ නිදහස සීමා කරන්න කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ නැවති පිස්තෝල 3 ඔබේ ඔළුවට එල්ල වෙලා ඔබේ බුද්ධියට. ඔබෙහි අත්අඩංගුවේ ඉන්නේ. ඒගොල්ලෝ කියන දේ කරනවා යරුණාම ඔබේ විමුක්තිය සඳහා කරන්න ඔබට තේරෙන්නේ නැහැ යමක්. මේක තමයි පිස්සු ලෝකේ හැටි. තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා 100 ගණනක මේකේ වදාරලා ඇති. මෙන්න මේ ත්‍රිවිධ විතර්කයට අහු වුණොත් ඔබ දුකටපත් වෙනවා. මේ ත්‍රිවිධ විතර්කයෙන් මිදීම ආගමික ජීවිතයයි කියලා. ඒ ත්‍රිවිධ විතර්ක පහළ වෙන වෙලාව බලන් ඉඳලා
එකට එකතු වෙන එක සංසාරයේ සමේ ජීවිතේ කරපු වැරද්ද ඒ අත්අඩංගුවේ. ඔබත් දුකටපත් වෙනවා සමාජයත් දුකට ගෙනත් දෙනවා. ඉතින් මේ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්න අත මට කාලයක් නැහැ. කාම විතර්කේ භාවිතා කළ අය දුකටපත් වෙලා ඉන්න හැටි. ව්‍යාපාද විතර්කේ භාවිතා කළ අය සමාජයට දුක් දෙන හැටි, Taman පශ්චාත්තාපයටපත් වෙන හැටි. විහිංසාව විතර්කේ භාවිතා කළ අය යන්නේ මං නැතුව ඉන්න හැටි, නැත්තම් පරලෝක ගිහින් ඉන්න හැටි. ওই පුවත්පත්වල සිදුවෙන්නා වූ හොරමැරකම්, කොල්ලකෑම්, අපරාධ, මිනීමැරුම්, ඝාතන කියන කාරණා ටිකක් කියවලා බලන්න. ඒවා පිටිපස්ස පුද්ගලයෝ ඉන්නවා කියලා ඔබ දැක්කට ධර්මානුකූලව බැලුවොත් එහෙම හැම එකක්ම කරලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ හිත්ති බලවත් වුණා වූ මේ ත්‍රිවිධ විතර්කය. එනම් ත්‍රිවිධ විතර්කයේ ලෝකයට දුක්ගෙන දේ. නමුත් ත්‍රිවිධ විතර්කයේ ලෝකෙන් බැහැර කරන්න බෑ. ත්‍රිවිධ විතර්කයේ හටගන්නේ ලෝකෙ නෙවෙයි ඔබේ සිතේ. ඔබේ සිතින්නේ බැහැර කරන්න වෙනවා. අන්න උදෑසන අවදී තම තමන්ගේ මිදුල අතුගා ගන්න විට ලෝකෙම සුද්ධ වේ. ඉදලේ කූරු ටික අතට අරගෙන මිටෙන් උලුක් කරලා අනිත් කෙනාට අතුගා ගන්නෑ කියලා බැන්නට වැඩක් වෙන්නේ නැහැ. එයත් එහෙමනම් කරන්නේ හැමෝම අනුන්ට බැන බැන ඉන්නවරම අතුගා ගන්නෙ නැහැ. නමුත් කූරු ටික පාතට හරවලා මිටින් අල්ලලා අතුගා ගත්තොත් කාටවත් බනින්න ඕනේ නැහැ. මුළු ලෝකෙම එක උදෑසනට සියලු මිදුල් අතු ගෑවෙනවා. අන්න එහෙම Taman පිළිබඳ සොයා බැලීමක් මේක. නිසා මේ ආගමික ජීවිතෙන් ඈතට යන්න බාහිර ආගමක් තියන් හිටියට පේන්න මේ ත්‍රිවිධ විතර්කයේ බලවත් වෙනකොට සමාජය දුකටපත් වෙනවා, සමාජය පිරිහෙනවා. මේක අපි විඳලා අපේ ජීවිත කාලය තුලම අපි දැකලා තියෙනවා. තවදුරටත් මේ පෘථග්ජන සමාජයේම බලවත් වෙනකොට තවදුරටත් මේවා ඉහළ යනවා වරුණාම හොයන සැප, හොයන සෞභාග්‍ය ලබා දෙන්න හම්බ වෙන්නේ නැහැ. මේ ලෙඩේ තියෙන්නේ එතන. යම් යම් පරිපාලන වෙනස් වීම තුළ 1%, 2%, 5%, 10% සමාජගතව පවතිනා වූ දුකට පිළියම් ලැබෙන්න පුළුවනි. ඒ කියන්නේ නැති බැරිකම් පිළිබඳව, ජලයේ විදුලිය දුරකථන මහා මාර්ගවල හිඟිය පිළිබඳව පිළියම් ලැබෙන්න පුළුවනි නිවාස. නමුත් කවදාවත් චිත්තසංතානගත දුක කියන එක සංසිද්ධවන්ට වෙන කාටවත් බෑ. පාලකින්ට බෑ, මව්පියන්ට බෑ, කාටවත් බෑ. ඔබනේ හදාගත්තේ. අන්න දැන් ආපහු යන්න පටන් ගන්න වෙනවා. මේ කාලේන ධම්මසවණන් කියන්නේ මේක තේරෙනවට. වහන්සේ අදාළ දේ මට තේරුණා. අද පටන් මම තෙරුවන් සරණ ගිය උපාසක කෙනෙක්ව සල්කසේකවා කියලා ඉල්ලලා හිටින්නේ අර බුදුන් වහන්සේගේ. දැන් අනුසෝතගාමී වෙලා බෑ අනිත් පැත්තට යන්න ඕන. අපහාන සංඥා පාවිච්චි කරලා බෑ පහාන සංඥා පාවිච්චි කරන්න වෙනවා. මමත්වෙන් අරන් බෑ එකතු වෙලා බෑ. ඒක අතහරින්න වෙනවා. ඒකට නැකත මේ මොහොත. ඇසෙන්ද, කනෙන්ද, නාසෙන්ද, දිවෙන්ද, කයෙන්ද නැකත උදා වෙනවා. සිවුරියව්වෙත් නැකත උදා වෙනවා. ඒ වගේම කාම විතර්කයේත් නැකත උදා වෙනවා, ව්‍යාපාද විතර්කයේත් නැකත උදා වෙනවා, විහිංසාව විතර්කයේත් නැකත උදා වෙනවා. ඒවා නැති මොහොතක තිබෙන ඔබේ සංසුන් බව මතක් කරගන්න. මොනම අවුලක්වත් නැහැ නේද? ඒවා ආවහම නේද අවුල් කරන්නේ. එහෙනම් ඒවට ඔබ පාලනය කරන්න දෙන්න එපා. තථාගතයන් වහන්සේ කුමක් දෙයකට පැහැදිලි කළා වදාරන්නේ. නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. උපන් එකට එකතු වෙන්නේ නැතුව ඉන්න. එකතු වෙන එක තමයි සංසාරේ කලේ ජීවිතෙත් කලේ. එකතු වෙලා පවත්තලා බැඳිලා දැනුත් අවුලක් හදාගත්තා. ඉදිරියටත් අවුල හටගන්න චිත්තඅභ්‍යන්තරයට හැංගුවා. පෘථග්ජන පුද්ගලයා කරන දේ. අන්න බුදුන් වහන්සේ කන්ති කියන පදෙන්, නිවසීම කියන පදෙන් මේ හටගත් එක ක්‍රියාවට නගන්න, කායවට නගන්න නැතු වෙන්න විශාල වීරියක්, ශක්තියක්, සතියක් පාවිච්චි කරලා. තරහ විතරක් නෙමෙයි ඉවසීම කියන්නේ, හැම එකක්ම ඉවසීම. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක තුනම ඉවසීමට කාන්ති කියලා කියන්නේ. ඉතින් මේ පිළිබඳව පසුගිය කාලවකවාන තුළ කරුණු පැහැදිලි කිරීමේදී අපට සවන් දුන්න අය ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි කරන්න ඕන? මොකද උන්ට මේ දේවල් වලට එකතු නොවීම නැමැති විදර්ශනාවක් පැහැදිලි කරන්න නැතුව අරමුණක් අරගෙන වාඩි වෙලා ඉඳගෙන කරන සමතයක් නැත්නම් වැඩක් කරන්න උගන්වපු එකක් තිබුණේ. ස්වාභාවික උපදින දෙයට අමතරව අමුතුවෙන් යමක් කරගෙන යට කරගෙන ඉන්න එකක්. ඒ යමක් කරන්න පුරුදු නැයට අපිනුත් යමක් කරන්න ඉල්ලනවා. නමුත් ඉස්සර කළ දෙයට එකතු නොවී ඉන්න එකයි කරන්න තියෙන්නේ කියන කාරණාව අපි පැහැදිලි කරලා තිබෙනවා. දැන් බොහෝ දෙනා තේරුම් ගන්නවා.
කිරීම නෙමෙයි භාවනාව කියන්නේ නොකිරීමට. භාවනාව කියන්නේ වඩනවටනේ නොකිරීම. එතකොට එහෙමනම් ලෝභ නොකිරීම, ද්වේෂ නොකිරීම, මෝහ නොකිරීම. අකුසලෙන් වෙන්නේ මේ කුසලෙන් පෙන්නන්නේ. එතකොට ඒ මොහොතේ කරන්න ඕන වැඩක්. ආල්තෙන් ඒකට පොයේ දවස කියලා හරි වෙනම වෙලාවක් කියලා හරි එන්නේ නැහැ. එතකොට මාසෙට එක දවසයි නැත්තම් දවස් කිහිපයක් විතරනේ. නමුත් මේ හැම මොහොතම නැකත උදා වෙනවනේ. ඒක මේ ත්‍රිවිධ විතර්කයක් නැත්තම් ඔබට කරන්න දෙයක් නැහැ. තිබෙනවා නම්, උප්පන්නන් නම්, ඉපදුනා නම් ඒකේ තිබෙනවා පරණ පාරේ නොයන්න. අන්න මේ තන සියුම්ම මෙතෙන්ද ගෝචරය වෙනතුරු ඔබට ධර්ම ශ්‍රවණය කරන්න වෙනවා. අනතුරුව කාලේන ධම්ම ශ්‍රවණං ඊට පස්සේ අන්න තවත් ගැටලු දැන් තිබෙනවා නම් ස්කන්ධ පංචකේ පිළිබඳව ගත් කල ස්කන්ධ පංචකේ වරද්දාගත් ආකාරයන් සමාජයේ පවතිනවා. ස්කන්ධ පංචකේ කය කියන තැනේ පටන් ස්කන්ධ පංචකේ රූප ශරීරය කියන තැන පටන් වැරදි ආකාරයට භාවිතා කිරීම තුළ මෙතෙන්ට එන්න බැරි වෙලා තිබෙනවා. ඒකට ස්කන්ධ පංචකේ වරද්දාගත්තාම කොහොමද ආත්ම වශයෙන් බලන්නේ? ආත්ම වශයෙන් බලන්න නම් ස්කන්ධ පංචකේ දැනගෙන නෙවෙයි මිනිස්සු සමාජය කරන්නේ. ඒක දැනගන්න ඕන නැහැ. නමුත් රූපේදී රූප තණ්හාව, ශබ්දේදී ශබ්ද තණ්හාව, ගන්ධේදී ගන්ධ තණ්හාව, රසේදී රස තණ්හාව, පොට්ටබ්බේදී පොට්ටබ්බ තණ්හාව. ඒවා දුර වෙන්න ඕන ඒ මොහොතේදී. අනේ දුර වෙන ප්‍රතිපදාවට යන්න ඕන. නමුත් තවත් සාකච්ඡා කාලේන ධම්ම සාකච්ඡා කියන එකේ තේරුම ඔය මටත් සමහර අය ධර්ම ශ්‍රවණය කළා ධර්ම දේශනා 2ක් 5ක් එහෙම අහලා මොන ගිහිලා සාකච්ඡා කරන්න අවසර ඉල්ලනවා. මම අහන්නේ ධර්ම දේශනා කීයක් අහලා තියෙනවද? 2යි 5යි. මං කියනවා නෑ. තව ටිකක් පුළුල් කරගන්න දැනුම. ධර්ම ශ්‍රවණය කළා වෙන්න ඕන දේ වටහා ගන්න. ඊට පස්සේ ගැටලු තැන් ටිකක් සාකච්ඡා කරන්න බලන් ඉන්න පැය ගණන් ගන්න වෙලාවක් නෑ කියලා. මේ රටේ ඉන්නවා ධර්ම දේශනා 50 100 1000 අහපු අය. අන්න ඔවුන්ගේ අහනකොට අහලා කතා කරලා කියනවා ගැටලුවක් තිබුණා බණ අහනකොට දුරු උනායි කියලා. ඒ විදිහට කතා කරන අය අපිට ඉන්නවා. ඉතින් මේ ලියුම් මෙවුනා ඉන්නවා. ලියුම් එව්වට ලියුම් ලියන්න වෙලාවක් නැහැ. නමුත් දුරකථන අංකයත් එක්කලා ඇව්වොත් ඒ මොහොතේම කතා කරලා දුක සැප විමසනවා අනිවාර්යෙන්ම. ලියුම් වලට කමක් නැහැ මම කියනවා. ඒ විතරක් නෙමෙයි වර්ණාති වෙනවා, කවි තියෙනවා රස විඳින්න හරීම. ඒව නේවයි. දැන් ඒ නිසා හැමෝටම ස්තුතියි. නමුත් දුරකථන අංකය දුන්නොත් විනාඩියකින් කතා කරහයි කාලය හරි වැදගත්. බලන්න නාලිකාව තුළම ධර්ම දේශනා කරන්න කොච්චර කාලයක් කැප කරන්න ඕනද කියලා. දිනපතාම ඔබට ධර්ම දේශනාවක් 2ක් 3ක් අපි කරන්න ඕනනේ. ඒවා හොයලා බලන්න නැතුව පුළුවන් නේද? නිකම්ම වාඩි වෙලා කරන්න බෑ. ඒ ගැන කල්පනා කරලා ගලප ගන්න ඕන. සූත්‍රවල තිබුණාට ඒක කල්පනා පරිකල්පන ශක්තියෙන් ගලප ගන්න ඕන. තියෙන වචන පෙළියක් විතරනේ. මේ සඳහා වැඩිපුර කාලය කැප කරලා තියෙන්නේ අපි. ඔබට එහෙනම් ඕන කෙනෙකුට ඉල්ලපුවම නිදහස් නිවාඩු දවසක වෙලාව දෙනවා. ඒ ඉතිරි කටයුතු සඳහා. අර කාලේ නාස්ති කරන්න නෙමෙයි. එතකොට තව ටිකයි තියෙන්නේ අපට. මේ අන්න ඒ ගැටලු තැන් පිළිබඳව තමයි අපි ලෙහා ගන්න ඕන සාකච්ඡා කරලා ඒකයි අර වනාසා ඉවර වෙලා තවත් ගැටලු තැන් තියෙනවා නම් මේක වෙන්නේ නැත්තේ මොකද? මේ අතහැරීම සිදු වෙන්නේ නැත්තේ මොකක්ද? මේ නාදිවාසීති කරන්න බැරි අය. නැත්නම් පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලපුවම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තිනවා. අපිට ඒක නොවන්නේ ඇයි? බුදුන් වහන්සේ වැරදි නිසාද අපි වැරදි නිසාද කියලා හොයාගන්න. එම් පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියන්නේ වතු පිටිවල ඉරකඩම් වල හරක බාන වල කෙස් වල දත් වල මල් වල අනිත්‍ය නෙවෙයිනේ. ඕක බැලුවට හරියන්නේ නැහනේ. පංච උපාදානස්කන්ධය අනාගත වර්තමාන ඵල සහ වර්තමාන හේතු වශයෙන් එකතු කිරීම නිත්සුකාත් වශයෙන් බැලීම. ඒකට එකතු නොවීමනේ අනිත්‍ය කියන්නේ. නොනින් දකින අනිත්‍යයක් කරනවා පංච උපාදානස්කන්ධේ එකතු නොවීමෙන් බලන අනිත්‍ය කරනවා වෙන අනිත්‍යයක් තියෙනවද ත්‍රිපිටකේ? කවුරු ඉගන්නුවත් වෙන අනිත්‍යයක් ඉගන්නුවත් වැරදි. ඉතින් වැරද්දෙන් නිදහස් වෙන්න ඕනේ පාරේ යන්න. මෙන්න මේ විදිහට ඔබට ගැටලු තැන් පිළිබඳ සියුම් තැනකට සාකච්ඡා කරගත්තන් පස්සේ ඔබට අම්මා තාත්තා ඉඩකඩම් වතුපිටි ඇතහැරීම වෙනුවට ඒ ස්කන්ධ පංචකේ ලෝභය, දේශය, මෝහය අතහැරීම කරන හැටි තේරෙනවා. ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය. දැන් පටිසෝතගාමී වෙනවා. ඔය පෘථග්ජන භාවය ඉවරයි ඔක තේරුණා නම්. පෘථග්ජන භාවය මගේ ආත්ම කොට ගනිමින් එකතු කරන පැත්තට යනවා දැන් අතහැරීම ආරම්භ කරනවා. ඇඳුම මාරුනේ නෑනේ. මාතෘත්වයේ පීතෘත්වයේ සහෝදරත්වයේ මාරුනේ නෑනේ. දැක්ම විතරනේ මාරුනේ.
දසනේන සම්පන්නෝ දිට්ඨිං චනපගම්ම සීලවා. මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ මමයේ මගේ ආත්මය කියන මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ නේතං මම නේතෝ හමස්වෙන් නමේසෝ අත්තානම් වූ වචන වලින් පෙන්වන්නා වූ අල්ලා නොගැනීමෙන් මමත්වයට නොබෙදෙන බව තේරුම් ගත්තාම දැක්මෙන් යුක්ත වෙලා. දැන් ඉතින් මොහොතක් පාසා කාම විජු බව අතහරිනවා. කාමයේ විනේය ගේදං ගිජු බව. කාමයන් කෙරෙහි පවතිනා වූ ගිජු බව දුක් ගෙනත් දෙනවායි කියලා ඒක සිතුවිල්ලක් බවසෙන් දැකගෙන එකතු නොවීමෙන් අතහරිනවා. ඔන්න ඔය විදිහට කාලේන ධම්මසවණං කාලේන ධම්ම සාකච්ඡා කියන කාරණා දෙක ඉස්සර වුණාම ඊට පස්සේ කාලේන සමතෝ කාලේන විපස්සනා. සමත කියන පදයට තියෙනවා සමත භාවනා කියන වචනයෙන් අරගෙන සමාධියක් හදාගෙන ඒක මුල් කොටගෙන භාවනා කරන්න ඕනයි කියලා. මම එහෙම දකිනවා. රූපාවචර අරූපාවචර ධානලාභීන් බුද්ධ කාලේ හිටියා. ඔවුන් ඒ සමාධිය හදාගත්තාම ඔවුන්ට විදර්ශනා කරන්න ඕනේ සමාධිය ඇරුණා වෙන මොකක්වත් නෙමෙයි. ඒ ධානය. ඔහු ධානයයි ඔහුගේ මම වෙලා තියෙන්නේ. අපට යම් ආකාරයකට අවුල්යෝල් වැඩි නම් පොඩ්ඩක් සංසුන් වුණාට කමක් නැහැ. නමුත් සංසුන් වෙලා ඉන්න නෙමෙයි කියන්නේ. මොකද මේ uppannam කාමිතක්කම් ඒවා උපදින්න ඕනේ. උපදිනකොට දකින්න සිහියක් තියෙන්න වෙනවා. එනිසා කිසියම් ආකාරයක සමත කියන පදයට මේකෙමත් තියෙනවා ඕන නම් මම පෙන්වන්නම් මේකෙන් තමයි ඒක පෙන්නුවේ. මෙහෙමයි තිබෙන්නේ කාලේන සමතෝ කියන එකේ එක දාලා තිබෙනවා. හරිද? මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ 272 පිටුව සමතෝ කියන පදයට එක දාලා තිබෙනවා. යටින් එක යටතේ ලියලා තියෙනවා සම්මර්ෂණය එවත් මරම්ම දේශේ නැත්තම් බුරුම සංගායනාවේ පිටකයේ පියන්නා වූ අර්ථය සමතය කියන එකේ තේරුම සම්මර්ෂණ ඥානය කියලා. මේක මෙහෙම තියෙන බව මම වගේ දේශනාවල කිව්වා. දැන් තැනත් එක්කලා කියනවා. එහෙනම් සමතය කියන එකේ තේරුම කෙලෙස් යටපත් කිරීම කියලා ගන්න එපා. මේ පිළිබඳව සම්මර්ෂණ ඥානය. එමත් නැත්නම් තවත් එකක් තියෙනවා. සෝවාන් වීම කියන්නේ සමතයක්. සකෘදාගාමී සමතයක්. අනාගාමී සමතයක්. ඒ කියන්නේ මාර්ගඵලලාභීත්වය ඒ තැන ඉඳගෙන ඊළඟ අරමුණු විදර්ශනා කරන්න ඕන. සමතේ පාදකට විදර්ශනා වැඩිම කියන එකේ තේරුම එහෙම ඇරුණාම සමාධියක් හදාන පැයක් විතර ඒකට වෙලා ඉන්න එක කියලා හිතන්න එපා. අරමුණු වෙන්නේ නැත්නම් කරන්න විදර්ශනාවක් නැහැනේ අරමුණු එන්න ඕන. නමුත් සීල සූත්‍රයේ සඳහන් වෙනවා සෝවාන් පුද්ගලයා, සකෘදාගාමී පුද්ගලයා, අනාගාමී පුද්ගලයා මොකද කරන්න ඕන? අන්න නැවතත් පංච උපාදානස්කන්ධය පහළ වෙනවා කියන්නේ තවත් තියෙන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක එනවා. ඉතින් ඒකට එකතු වෙන්න කියලා තියෙන්නේ. ඒ නිසා මේ සමතය කියන පදේ තේරුම යම් ආකාරයේ සංසිඳීම. එතකොට සෝවාන් පුද්ගලයා ගාව ලෝකෝත්තර පළවෙනි ධානය තියෙනවා. සකෘදාගාමී පුද්ගලයා ලෝකෝත්තර දෙවෙනි ධානය තියෙනවා. ඒ සමතයක්. එහෙම නැත්නම් විතක් විචාර බේසුකයක් සහිත පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි කියලා ධාන පහකට බෙදලා තිබෙන අතකලිමතාන යෝගීන් ගියා වූ ධාන ටික ගන්න එපා මේකට. ඒක මම පැහැදිලි කරලා තිබෙනවා ධාන වර්ග දෙකක් තියෙනවා කියලා තාගතයන් වහන්සේ වෙනුවට උන්වහන්සේගේ බුද්ධ පුත්‍රයන් කෙනෙක් වදාarලා තියෙනවා කියලා පැහැදිලි කරලා. ඒක තේරුම් ගන්න. ඒ මොහොතේදී සංසුන් බවක් ඇති වුනහම කෙලස් නැති බැවින් ධාන විරාගිකයි තමයි. නමුත් ඒක කෙලස් නැති බැවින් සහ යටපත් වූ බැවින්. ඒ නිසා සසුන් පරිබාහිරයක සම්බන්ධයෙන් ගත්තාම බොජ්ජංග විප්පයුක්ත බොජ්ජංග රහිත ධානයක්. ශාසනික වශයෙන් ගත්තාම මාර්ගයේ බොජ්ජංග සහිත ධානයක්. එතකොට බොජ්ජංග රහිත ධානයේ සසුනින් පරිබාහිරයි බොජ්ජංග විප්පයුක්තානි බාහිරකානි බොජ්ජංග සම්පයුක්තානි ආර්ය පුද්ගලානි. අර ආර්ය පුද්ගලානි කියන්නේ සෝවාන් සකෘදාගාමී. ඒගොල්ලෝ ගාව තියෙන ධානය වෙනයි අර්ථ වෙනයි. මේ දෙකක් බව තේරුම් ගත්තායි බොහොම අඩුයි රටේ මතක තියාගන්න. එකක් වශයෙන්මයි තවත් කල්පනා කරන්නේ. අන්නේ ගැඹුරු තැන් ලියා ගන්න. දැන් මොකද්ද කාලේන විපස්සනා කියන්නේ එහෙනම්? ඒකට අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඇසට කනට නාසයට දිවට කයට ගැටීමයි සුදුසු කාලය. සතර ඉරියව්වේදී ඔබට ඉරියව් හතරයි මේ ලෝකේ පවත්වන්න තිබෙන්නේ. සතර ඉරියව්ව පාවිච්චි කරමින් ඔබට ආයස කටයුතු කරමින් කටයුතු වලට බාධාවක් නැහැ. කටයුතු වලට බාධා වෙන්නේ මේ විතර්ක. මොකද විතර්ක වලට එකතු වෙන්න ගියාපුවාම
වැඩේ කරන ගමන්ම මෙන්න මේ විතර්ක එනකොට ඒකට එකතු නොවෙන්න දියුණු කරන සිහියක් ඔබ වඩන්න වෙනවා. ඒකටයි සතිය කියලා කියන්නේ. ඒ සතියට තමයි මෙනවා පේන්නේ සහ වළක්වන්න පුළුවන්, මිදෙන්න පුළුවන්කමක් තියෙන්නේ. සතිය නැත්නම් එකතු වෙනවා. පෘථග්ජනයාට සතිය නැති බැවින් ඔව් මේකට එකතු වෙලා ගහගෙන මරාගෙන කපාගෙන කොටාගෙන ප්‍රශ්නේ ඉවර කරගන්නේ නැහැ. සසරටත් ගෙනියනවා. හිරගෙදරට ගිහින් මලවුන් අතරට ගිහින් තව එහාට හදා ගන්නවා. ඒ ප්‍රමාද විහාරිත්වය. ඒකට එකතු නොවීම තුළ තිබෙනා වූ වටිනාකම අර අවුල් සියල්ල ඇති වෙන්නේ නැහැ. වගේම සිතනුත් මේ විතර්කයේ බැහැර වෙනකොට සිත සංසුන් වෙනවා කියන එක තේරුම් ගත්ත පුද්ගලයාට ඒ මොහොතේ ඒකට එකතු වෙන්න නෙවෙයි ඕන. දැන් සුදුසු කල් අවදි වූ තැන් පටන් තියෙනවා නේද? විපස්සනා කරන්න ඕන කෙස් අනිත්‍යයි ලොම් අනිත්‍යයි කියලා නෙමෙයි. උපන් කාම විතර්කය, උපන් ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය මම මගේ ආත්මකට නොගන්නේ නම්, එකතු නොවන්නේ නම්, මම එකතු වන්නේ නම් මම මගේ ආත්ම, එකතු නොවන්නේ නම් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි. එකතු වන්නේ නම් නිත්‍ය සුඛාත්ම, එකතු නොවන්නේ නම් අනිත්‍ය වශයෙන් බලන එක. බොහොම ටිකයි බුදු සමය. මම එකයි කිව්ව අවුරුදු 2700ක ඉතිහාසය දැනගන්න ඕන නෑ. මෙන්න මේ ඔබ ගැන පරිශන කරලා මෙන්න මෙතනයි මේ පමාද මධ්‍යස්ථානය, මෙතනයි නොපමා මධ්‍යස්ථානය කියලා ඉගෙන ගන්න. ඉතින් අර පැය දෙකක කාලයක් විස්තර කළා වූ ධර්ම දේශනාවක් පැයකට කරන්න ගියාපම සාරාංශ කරන්න වෙනවා. ඒ නිසා විතරම් විස්තර ඉදිරිපත් කළේ නෑ. සමහරට සවන් දුන්න අයට පැය දෙකක් දේශනාවල රසවත් සිද්ධි ඕන තරම් මම කියලා තියෙනවා. නමුත් අද අපි අදාළ ආකාරයට පැහැදිලි කළා. පෘථග්ජනය මොකද කරන්න ඕන? මෙන්න මේක තේරුම් අරගෙන තමා පිළිබඳ වටහා ගන්න. අර අනිත් ආගමික දැනුම උගන්වන්න හරි රස්සාවක් කරන්න හරි මොනවට හරි වැදගත් වෙන්න පුළුවන්. නමුත් මේක දන්නේ නැත්නම් ඒක වෘත්තියක් බවට පත් වෙනවා. මේක දැනගත්තොත් අර මොකක්වත් දැනගන්න ඕනේ නැහැ. ඇත්තටම බුදුන් උපන්නද කියලාවත්, ඉන්දියාවේද ලංකාවේද හිටිය කියලාවත් දැනගත්තේ නැතුවට කමක් නැහැ. ඒක හරි වුණත් වැරදි වුණත් කමක් නැහැ. මොකද බුදුන් පහළ වුණේ ඔබ පිළිබඳ හොයලා දෙන්න. ඔබට ඔබ තේරුම් ගන්න පුළුවන් නම් ඒ බුදුන් පිළිබඳ පුද්ගලයා උපන් තැන් වෙනුවට බුදුන් හමු වෙනවා. සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ඔබ යන්නේ බුදුන් වෙත. අන්න ඒ බුදුන් වෙත යන පාරට ඔමකුත් දැනගන්න ඕන නෑ. ඒ නිසා මෙන්න මේක ගන්නකොට මොකද වෙන්නේ බලන්න. මේ සමාජයේ උදේ පටන් රැ වෙනතුරු සහෝදර සහෝදරියන්, අඹුව සහ සැමියා, ගුරුවරයා සහ ශිෂ්‍යයා, එහෙම නැත්නම් සේවකයා සහ ස්වාමියා, එහෙම නැත්නම් පාරිභෝගිකයා සහ වෙලෙන්දා, මේගොල්ලෝ අතර ඇතිවෙන්නා වූ මේ විතර්ක නේද මේ ලෝකේ අවුල් කියන්නේ. ප්‍රශ්නයක් විසඳ ගන්න බැරුව දුර්දිග ගෙනියන එක නේද? ඒ ඔක්කොම දරා ගන්නවා නම් අන්න ඒ කෙරෙහි ආදරය නේද දක්වන්නේ සමාජය කෙරෙහි. සංසිඳව ගන්නවා. සංසුන් ලෝකයක් හැදෙන්නේ නැද්ද? මැරිලා නිවන් ලැබලා මේ ලෝකේ සංසුන් වෙනවද? අනාගත බුදුන් වහන්සේගේ අසාසනේ නිවන් ලැබලා මේ ලෝකේ සංසුන් වෙනවද? සජීවී දහම වර්තමානයේ ක්‍රියාත්මක වෙලා ලෝකේ සංසුන් කරන්න ඕන. එතකොට ඔබ නොසන්සුන් කරන ලෝකේ ඔබම සංසුන් වෙනකොට ලෝකේ සංසුන්. මෙන්න මේ මග ගන්න. තවත් ධර්ම දේශනා වුණ තරම් අපි කරනවා. ඒ වගේම මේ එක දෙයක් පැයක් විස්තර කරන වෙලාවල් තිබෙනවා. දැන් මේක වුණත් සමහරට මේ පැය 4ක් ගන්න තිබුණා. මේක 4 වෙනම. කාලේන ධම්ම ශ්‍රවණං එකක්, කාලේන ධම්ම සාකච්ඡා එකක්, කාලේන සමතෝ එකක්, කාලේන විපස්සනා තවත් එකක්. 4කට අරන් කිව්වනම් හොඳට පැහැදිලි වෙනවා. ඒ නිසා මෙන්න මේ කරුණු තේරුම් ගන්න. එතකොට පෘථග්ජන කියන වචනේ මේ ස්කන්ධ පංචකය පිළිබඳව දන්නා මමත්වෙන් ගන්නා කියන අර්ථය. ඇඳුම නෙවෙයි. ගිහි කතාව නෙවෙයි තිබෙන්නේ. පෘථග්ජන ආර්ය පුද්ගලයෝ ඉන්නේ සිවුරතර විතරක් නෙවෙයි. ගිහි මේ ಭಾರತೀಯ සමාජයේ. ඔය චිත්ත ගහපති කියලා කතා කරන එක්කෙනා විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට ඔබ වහන්සේලාගේ අවසරය ලැබෙනවා නම් කියලා කරුණු පැහැදිලි කරන්න තරම් දැනුමක් හිටපු අනාගාමී පුද්ගලයෙක්. මම පරලෝකියොත් නැත්තම් මම වෙයින් මිදුනොත් බුදුන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුන් වහන්සේ මං වෙනුවෙන් කියාවි මුල් සංයෝජන 5 අතහැරපු කෙනෙක් මම කියලා. එයා කරන ප්‍රකාශයක්. මේ තමන්ගේ අධිගමයේ තුල තමන්ගේ මේ ඇතුළත මේවා හිස් වෙනකොට නැති බව තේරෙනවානේ. ඒකනේ අධිගමයේ දැනෙනවා කියලා කියන්නේ. ඒ නිසා අදාළ කරුණු වටහා ගැනීමෙන් ලබාගත් ජීවිතයේ මේ ශන සම්පත්තිය අගේ තේරුම් අරගෙන මේ මොහොත එකතු කරන නැකත වෙනුවට අස්කර නැකත බවට පත් කරමින් අනුගාමී ප්‍රතිපදාවක් තුළින් තථාගත බුදු පියාණන් වහන්සේ වෙත යන්නට පරමාර්ථ වශයෙන් ගත් කල ධම්මකාය ස්පර්ශ කරන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා කැකිරාව සහ
නොරගල්ලේ පදිංචි දූදරු පිරිසක් විසින් සැදැහි දායකත්වය දරා තිබෙනවා. ඊට එහාට උන්ට නම් ජනිත කියවන්න ඕනකමක් තිබිලා නැහැ. අරමුණු අතර මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ කුසලයේ 1997 ජනවාරි මාස 14 වන දින පරලෝසපත් වුණා වූ JAG ලොකුමැණිකේ මහත්මියටත් 1993 ඔක්තෝබර් මාස 23 වන දින පරලෝසපත් EL නිකොලස් සප්පුහාමි මහතාටත් පරලෝසපත් සොයුරියන් දෙදෙනා සහ සියලුම මියගිය ඥාතීන්ටත් අනුමෝදන් වේවා. භවගමන සැපවත් වී ඉක්මන් භවයකදී නිර්වාණ මාර්ගයේ පිණිස මෙම කුසලයේ හේතු වේවා. සියලු දෙනාට අනුමෝදන් වේවා කියන වචන වෙනුවට පින් බලාපොරොත්තු වෙන කෙනෙක් නැත්නම් අනුමෝදන් වේවා, නැත්නම් ඔබේ පවුලට සැලසූ මෙහෙවරට උපහාරයක් වේවා කියන්න පුරුදු වෙන්න. බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ හැම දිනාටම පින් දෙන්න පුළුවන් ඕන කියලා. පින් අනුමෝදන් විය හැකි සීමිත කොට්ටාසයක් තමයි පරලෝක ගියාම ඉන්නේ. උන්ට කියන්නේ තිරෝකුඩින් නැත්නම් පරදත්ත උපජීවීන් කියලා. ඉහළ හකමුවේ පදිංචිව සිට පරලෝසපත් වන්නට යෙදුන ධනවර්ධන බණ්ඩාර මහතා සහ එම මහත්මියටත් එම පවුලේ මියගිය සියලුම ඥාතීන්ටත් නොරගල්ල පරම වණ්ඩනාරාම විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ ගෞරවනීය සාරානන්ද නාහිමිපාණන් වහන්සේටත් ගුරුවැල්ල වජිරවංශ මහා නාහිමියන් වහන්සේටත් නොරගල්ලේ විනීත මහා නාහිමිපාණන් වහන්සේටත් මෙම ධර්ම දානමේ උතුම් කුසලයේ අනුමෝදන් වී භව ගමන සපවත් වේවා. මේ ගෞතම බුදු සසුනේ උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලානිසංසය මහෝපකාරී වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ චිරජීවනයේ සැලසේවා. මේ උතුම් ධර්ම දානයේ පිණිස දායකත්වයේ දරූ සෑම දෙනාටත් එම පවුලේ සියලු දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් මේ උතුම් පුණ්‍ය කුසලයේ අත්පත් වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සෑම සියලු දෙනාටම ඉක්මන් භවයකදී සියලු සංසාරික දුක්ඛයන්ගෙන් අත මිදී උතුම් නිර්වාණ මාර්ගයේ පූර්ණේ පිණිස මෙම පින් හේතු වේවා. මම නම් ඉතින් කියනවා තේරුම් ගන්න පුළුවන් අයට ඉහාත්ම හේවත් මේ ජීවිතේදීම මේක වේවායි කියලා. ඊට විය හැටි ඔබ හැමදිනාගේ පැතුම් සපිරේවා කියන අතර අනුග්‍රහක වාසවාසුන් අටකතුලා ඔබටත් මෙම කරුණු තේරුම් ගැනීම තුළ මේ පෘථග්ජන භාවයට ආයුබෝවන් කියා ආරි භාව තුළ ජීවන ගමන ගෙන යන්නට මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු ආසනා වේවා. සබ්බයුතේ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං